සුබෝදෑසනක් වේවා. මේ ස්වාධීන රූපවාහිනී සේවයේ තක්ෂිලාව අධ්‍යාපන වැඩසටහනයි. අද මෙම වැඩසටහනින් අපි ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙන්නේ අපස උසස් පෙළ භූගෝල විද්‍යාව විෂයට පෙනී සිටින විද්‍යාර්ථීන් වෙනුවෙන් වඩාත් ප්‍රයෝජනවත් වන ආකාරයට නව නිර්දේශයට අදාළව සාකච්ඡා කරන විශේෂ මාතෘකාවක් පිළිබඳව. අද අපි සාකච්ඡා කරන්න අපේක්ෂා කරන්නේ ලෝක ජනසංඛ්‍යාව පිළිබඳව. ලෝක ජනසංඛ්‍යාව පිළිබඳව සෑම වසරකම මේ සම්බන්ධයෙන් නව අදහස් නව මතවාද ඉදිරිපත් වෙමින් පවතිනවා. ඒ වගේම භූගෝල විද්‍යාව විශේෂ ශාස්ත්‍රය ආවරණය වෙනකොට කාලච්ඡේද 70ක් වෙන විශාල ප්‍රමාණයක් වෙන් කරලා තියෙන්නේ මේ මාතෘකාව පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා. ඒ නිසා අද අපි මේ සාකච්ඡාවට ලෝක ජනසංඛ්‍යාව පිළිබඳව සාකච්ඡා කරන්න අපේක්ෂා කරා. මේ මාතෘකාව පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා මේ විද්වත් මණ්ඩපයට අපි ආරාධනා කරා කැලණිය විශ්වවිද්‍යාලයේ සම්මානිත මහාචාර්ය එන්.කේ. දංගල මහත්මයාට, ඒ වගේම රුහුණ විශ්වවිද්‍යාලයේ භූගෝල විද්‍යා අධ්‍යනාංශයේ මහාචාර්ය පී හේවගේ මහතාට. මම මුලින්ම මහාචාර්ය දංගල මහත්මයාගෙන් දැනගන්න සතුටුයි. ඇයි අපි මේ ලෝක ජනසංඛ්‍යාව පිළිබඳ අධ්‍යයනය කරන්නේ? මොකද්ද මෙහි තියෙන විශේෂ වැදගත්කම පිළිබඳව? හොඳයි. ජනසංඛ්‍යාව කියලා කතා කරනකොට අපි කතා කරන්නේ අත්‍තරම මිනිස්සු ගැන. මිනිස්සු තමයි මේ ලෝකේ තාමත්ම වැදගත් සම්පත. මිනිස්සු නිසා තමයි අපි ලෝකය ගැන කතා කරන්නේ, ලෝකේ සංවර්ධනය ගැන කතා කරන්නේ. ඒ නිසා ජනසංඛ්‍යාව මිනිසුන්ගේ එකතුවක් හැටියට අපි සැලකන ජනසංඛ්‍යාව හැමදාමත්ම වැදගත් මාතෘකාවක්. එක්තරා කාලයකදී ජනසංඛ්‍යාව බලය හා සම්බන්ධ වුණා. බලය කියන්නේ ජනසංඛ්‍යාව කියලා. අදත් සමහර රටවල් වල මේ විදිහට ජනසංඛ්‍යාව සැලකන ලබනවා. ඒ වගේම ජනසංඛ්‍යාව සහ ආහාර පිළිබඳව, ආහාර සැපයීම පිළිබඳව එක්තරා කාලයකදී තාමත්ම වැදගත් අවධානයක් යොමු වුණා. එය තාමත් තිබෙනවා. ඒ වගේම ජනසංඛ්‍යාව ආර්ථික වශයෙන් බැලුවාම සේවා නියුක්තිය, රැකියා සැපයීම පිළිබඳවත් ජනසංඛ්‍යාව ගැන අපි කතා කරනවා. ඒ වගේම ජනසංඛ්‍යාව සහ දරිද්‍රතාව පිළිබඳව. ඒ වගේම ජනසංඛ්‍යාව සහ පරිසරය පිළිබඳව. ඒ වගේම ඒ විදිහට ජනසංඛ්‍යාව සම්බන්ධ වර්තමානයේදී බොහෝ විට සංක්‍රමණය පිළිබඳව, ඒ වගේම වාර්ගික ගැටලු පිළිබඳව නොයෙකුත් ආකාරයෙන් අපි ජනසංඛ්‍යාව ගැන කතා කරනවා. ඒ නිසා ජනසංඛ්‍යාවේ විවිධ පැති තිබෙනවා, විවිධ මාන තිබෙනවා. මේ සෑම මානයක්ම ඉතාමත්ම වැදගත්. ඒ නිසා තමයි ජනසංඛ්‍යාව කියන විෂය, ජනසංඛ්‍යාව කියන මාතෘකාව ආදියේ ඉඳලම මේ දක්වාම ඉදිරියටත් ඉතාමත්ම වැදගත් මාතෘකාවක් බවට පත් වෙලා තිබෙනවා. ඔව්, ඇත්තටම මෙය ඉතාමත්ම ගතික වූ දෙයක්. මොකද දිනින් දින ජනසංඛ්‍යාව වර්ධනය වෙනවා, වෙනස් වෙනවා. ඒක රටින් රටට, ප්‍රදේශයෙන් ප්‍රදේශයට නැවත වෙනස් වෙනවා. ඒ වගේම මේ ගතික වූ සංරචකයක් වන මේ ජනසංඛ්‍යාවේ ගති ලක්ෂණ පිළිබඳ අපි සාකච්ඡා කිරීම අත්‍යවශ්‍යයි. මොනවාද මේ ජනසංඛ්‍යාවේ ගති ලක්ෂණ කියලා කියන්නේ මහාචාර්යතුමනි? ඔව්. ජනසංඛ්‍යාවේ ගති ලක්ෂණ කියලා කිව්වහම ප්‍රධාන වශයෙන්ම කරුණු හතරක්, සාධක හතරක් ගැන අපිට කතා කරන්න පුළුවන්. එකක් තමයි ජනසංඛ්‍යාවක විශාලත්වය. ලෝකයේ හෝ වේවා, රටක හෝ වේවා ජනසංඛ්‍යාවක විශාලත්වය. ඊළඟට ජනසංඛ්‍යාව ව්‍යාප්ත වෙලා තිබෙන්නේ කොමන ආකාරයකටද? කොහෙද ඒ අය පදිංචි වෙලා ඉන්නේ? ලෝකයේ ප්‍රධාන ජනව්‍යාප්ති කලාප මොනවාද? රටක නම් කොහෙද වැඩි වශයෙන් ජනසංඛ්‍යාව පදිංචි වෙලා ඉන්නේ? ඊළඟට වැදගත් වෙන ඇත්තටම මේ ජනසංඛ්‍යාව සකස් වෙලා තිබෙන්නේ කොහොමද? සමන්විත වෙලා තිබෙන්නේ කොහොමද කියන එක. අපි ඒකට කියනවා ජන සංයුතිය කියලා. ඊළඟට අපි කතා කරනවා මේ ජනසංඛ්‍යාව වෙනස් වෙන්නේ කොහොමද? ජනසංඛ්‍යාවේ වර්ධනය පිළිබඳව. මෙන්න මේ කාරණා හතර තමයි අපි ජනසංඛ්‍යාවක ගති ලක්ෂණ හැටියට විස්තර කරන්නේ. පළමුව විශාලත්වය, දෙවනුව ව්‍යාප්තිය, ඊළඟට සංයුතිය, ඊළඟට වර්ධන ශීඝ්‍රතාව කියන එක. එතකොට අර මම කලින් කිව්වා වගේ කලින් කලට මේ ගති ලක්ෂණත් වැදගත් වෙලා තිබෙනවා. එක්තරා කාලයකදී ජනසංඛ්‍යාවක විශාලත්වය ඉතාමත්ම වැදගත් වුණා. අපි දන්නවා මුල් කාලවලදී විශේෂයෙන්ම රෝම අධිරාජ්‍ය කාලෙදී විශාල ජනසංඛ්‍යාවක් අවශ්‍යයි කියලා සැලකනු ලැබුවා. පසු කාලයකදී ජනසංඛ්‍යාව විශාල වෙන්න බෑ, නොයෙකුත් ප්‍රශ්න ඇති වෙනවා කියලා ජනසංඛ්‍යාව විශාලත්වය අඩු කරන්න අපි වෑයම් කරලා තිබෙනවා. ඒ වගේම ජන ව්‍යාප්තිය ඒ වගේම වැදගත් සාධකයක්. ලෝකයේ සමහර රටවල් තිබෙනවා ජන ව්‍යාප්තියත් ඉතාමත්ම අධික ජන ව්‍යාප්තියක් තිබෙන, ජන ඝනත්වයේ වැඩි ප්‍රදේශ තිබෙනවා. දැන් මේ සිතියමෙන් පැහැදිලි වෙනවා ලෝකයේ ඒ ජන ව්‍යාප්තිය, ලෝකයේ ප්‍රධාන ජන ව්‍යාප්ති කලාප කොහෙද තිබෙන්නේ,
ඒ වගේම ඊළඟට දැන් මේ සිතියමෙන් පේන ලෝකේ ජන ව්‍යාප්තිය වෙනස් වෙලා තිබෙන ආකාරය. කාලයෙන් කාලයට ජන ව්‍යාප්තිය වෙනස් වෙන්නේ කොහොමද? බිලියන වැඩි වෙන්නේ කොහොමද? ඒ ආකාරයට ජන ව්‍යාප්තිය කාලයෙන් කාලයට වෙනස් වෙනවා. ඒක ගතික දෙයක්. ජන ව්‍යාප්තිය එක විදිහට තියෙන්නේ නැහැ. ඒ වගේම ඊළඟ සංරක්ෂකය තමයි සංයුතිය කියන එක. සංයුතියත් හැම විටම වැදගත් වෙන මාතෘකාවක්. ජන සංඛ්‍යාවක් සමන්විත වෙන ජන විද්‍යාත්මක වෙන්න පුළුවන්, සංස්කෘතික වෙන්න පුළුවන්, ආර්ථික වෙන්න පුළුවන්. ඒ විදිහට සංයුතියත් ඒ විදිහටම වැදගත් වෙන ගති ලක්ෂණයක් අපි සාකච්ඡා කරනවා. ඔව් මහාචාර්යතුමනි දැන් ඔබතුමා කිව්ව විදිහට මේ ජන සංඛ්‍යාවේ ගති ලක්ෂණ වල විශේෂම වර්ධනය, විශාලත්වය, ව්‍යාප්තිය සහ සංයුතිය කියන කාරණා පිළිබඳ සාකච්ඡා කිරීම ඉතාමත් වැදගත්. මොකද මෙය මම මුලින් කිව්වා වගේම මේ රටින් රටට කලාපයෙන් කලාපයට වෙනස් වෙන දෙයක්. ඒතර මේ වෙනස් වන දේවල් දිහා බලනකොට සංවර්ධිත රටවල් වල සහ සංවර්ධනය වීමේ පවතර රටවල ජන සංඛ්‍යාවේ මේ ගති ලක්ෂණවල සුවිශේෂ වෙනස්කම් තියෙනවා. සමහරට ඒවා අන්තගාමී ලක්ෂණ වෙන්න පුළුවන් සංවර්ධිත රටවල් වල සාපේක්ෂව සංවර්ධනය වීමේ පවතින රටවල් වල. ඒතර මේ පිළිබඳව මේ දිහා බලනකොට මේ ගති ලක්ෂණ වල ස්වරූපය දිහා බලලා ඇතැම් අය විවිධ මතවාද ඉදිරිපත් කරනවා. සමහර අය ඊටාත්ම ඍණාත්මක ආකල්ප ඉදිරිපත් කරනවා. ඒ වගේම තවත් අය මේ පිළිබඳ ධනාත්මක ආකල්ප ඉදිරිපත් කරනවා. ඉතින් අපි මේ ජන සංඛ්‍යාව විශේෂම සංවර්ධනය වෙමින් පවත්වන රටවල් වල වෙසෙන ජන සංඛ්‍යාව ඒ රටවල් වල ආර්ථික සංවර්ධනයට, ඒ රටේ සංවර්ධනයට කොයි විදිහට දායකත් කරනද? ඒක අපි මේ සම්පත් වටිනාකමක් විදිහට, අපි සම්පත් මූලාශ්‍රයක් විදිහට අපි බැලීම ඉතාමත් වැදගත් වෙනවා. විශේෂයෙන්ම ධනාත්මක ආකල්පයක් විදිහට, ඒ වගේම ආර්ථිකමය වටිනාකමක් හිමි සම්පතක් විදිහට මේ පිළිබඳ හඳුනා ගැනීමට අවශ්‍ය වෙන විශේෂයෙන්ම ඒ මානව සම්පත ප්‍රමාණාත්මකව විශාල වුණත් ඒ ගුණාත්මකව අපි කොයි විදිහටද ඒක වර්ධනය කරගන්නේ සහ ඒ පිළිබඳව කරුණු ඉදිරිපත් කිරීම අපිට විශේෂ විදිහට ඔබ මේක පිළිබඳ කරුණු දැන ගැනීම අත්‍යවශ්‍ය වෙනවා. මහාචාර්ය හේවගේ මැතිතුමනි මේ පිළිබඳව සම්පත් වටිනාකමක් විදිහට මේ ජන සංඛ්‍යාව අපි හඳුනාගන්නේ කොහොමද? ඔව් මෙතෙන්දී අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේදී භූගෝල විද්‍යාව විෂය ශාස්ත්‍රය යටතේ ජන සංඛ්‍යාව පිළිබඳ තොරතුරු හැදෑරීමේදී සම්පතක් වශයෙන් ජන සංඛ්‍යාව පිළිබඳව අධ්‍යයනය කිරීමේ මාතෘකාවත් ඊට ඇතුළත් වී තිබෙනවා. පසුගිය එනම් 2013 වර්ෂයේ උසස් පෙළ විභාගයේදී මේ කාරණය පිළිබඳව ප්‍රශ්න වලටත් තොරතුරු ඇතුළත්ව තිබුණා. අපිට පෙනී ගිය කාරණයක් තමයි මේ සම්බන්ධව පිළිතුරු සැපීමේදී යම් අඩු මට්ටමක් දකින්නට ලැබීම. ඒ නිසා අපි කල්පනා කරා මේ පිළිබඳව මේ වැඩසටහනේදී සාකච්ඡා කිරීම සුදුසුයි කියලා. සම්පතක් වශයෙන් ජන සංඛ්‍යාව දෙස විග්‍රහ කිරීමේදී ජන සංඛ්‍යාව පිළිබඳව විග්‍රහ කිරීමේදී වැදගත් වෙන කරුණු කිහිපයක් අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. පළමු කොටම අපි මේ පිළිබඳව කාරණා සොයා බැලුවොත් උසස් පෙළ විභාගයේ භූගෝල විද්‍යාව විෂය තුළ ජන සංඛ්‍යාවේ වැදගත්කම ගැන සඳහන් වී තිබෙනවා. ඒ යටතේ අපි සාකච්ඡාවට ගත්තොත් ඊළඟ ස්ලයිඩ් සටහන මෙහි දක්වනවා සම්පතක් වශයෙන් ජන සංඛ්‍යාවේ වැදගත්කම පිළිබඳ ඉතා වැදගත් කාරණයක්. මෙහි තියෙන්නේ ලෝක ජන සංඛ්‍යාව පිළිබඳ වයස් පිරමීඩය. ඒකේ අපිට පෙනී යනවා කාලයෙන් කාලයට ලෝක ජන සංඛ්‍යාව වයස් මට්ටම් අනුව වර්ධනය වී තිබෙන ආකාරය අපිට පේනවා. තද නිල් පාටින් දැක්වෙන කොටස් ඒ කියන්නේ වර්තමාන ජන සංඛ්‍යාවේ තත්ත්වය. ඊට පස්සේ ඉදිරියේදී ජන සංඛ්‍යාව තවදුරටත් වර්ධනය වන ආකාරය. එතකොට මේ වයස් පිරමීඩය දෙස බැලුවම අපිට පෙනී යනවා ජන සංඛ්‍යාවේ යම් වයස් කාණ්ඩවල විශාල වර්ධනයක් තිබෙනවා. විශේෂයෙන්ම තරුණ ජන කොටස් ඒ වගේම වයස වැඩිහිටි ජන කොටස් වල ජන සංඛ්‍යාවේ වැඩිවීමක්. එතකොට ඒක යම්කිසි රටකට සම්පතක් ලෙස ප්‍රයෝජනවත් වෙන්නට පුළුවන්. දැන් මේ ප්‍රස්තාරයනොත් පෙනී යන වැදගත් කාරණයක් මතක් කරලා දෙන්න කැමතියි. මෙහි අර රතු පාටින් දැක්වෙන රේඛාවට ඉහළින් තිබෙන කොටස ලෝක ජන සංඛ්‍යා වර්ධනයේදී
යුරෝපය සහ උතුරු ඇමරිකා මහද්වීපවල ජනසංඛ්‍යාවට අයිති කොටසයි. එතකොට අර රතු රේඛාවට පහළින් තිබෙන්නේ ලෝකයේ අනෙකුත් රටවල ජනසංඛ්‍යාවේ වර්ධනය. එතකොට ඔබට හොඳින් පෙනී යනවා යුරෝපය සහ උතුරු ඇමරිකා රාජ්‍යවල මුළු ජනසංඛ්‍යාව සුළු කොටසක්. ලෝකයේ අනිත් රටවල් වල ජනසංඛ්‍යාව ඉතා විශාල කොටසක්. නමුත් අපි දන්නවා ලෝකයේම විග්‍රහ කරලා බැලුවොත් ලෝකයේ දේශපාලනික වශයෙන් යම්කිසි පාලනයක් එහෙම නැත්නම් බලපෑම් කිරීමේ ශක්තියක් උතුරු ඇමරිකාවේ සහ යුරෝපීය රාජ්‍යයන් සතුයි. එතකොට ඒකෙන් අපිට පෙනී යන වැදගත් කාරණය තමයි සම්පතක් වශයෙන් ජනසංඛ්‍යාවට යම් වැදගත්කමක් ලැබී තිබෙනවා. විශේෂයෙන්ම උතුරු ඇමරිකාවේ සහ යුරෝපීය රාජ්‍යවලට. එතකොට මේ ප්‍රස්තාරයේ දෙසත් ඔබට විමසීමෙන් පෙනී යන කාරණයක් මෙහි අඩංගු වෙනවා. ඒ තමයි වම් පැත්තේ තිබෙන වයස් පිරමීඩ වලින් දැක්වෙන්නේ යුරෝපා සංගමයට අයිති රටවල වයස් පිරමීඩය. දකුණු පැත්තේ තිබෙන්නේ අප්‍රිකා මහද්වීපයේ වයස් පිරමීඩය. එතකොට මෙහි වර්ණ වලින් දැක්වෙනවා තද කළු පාටින් දැක්වෙන්නේ තෘතීය අධ්‍යාපනය ලැබූ කොටස. ඒ වගේම කොළ පාටින් දැක්වෙන්නේ ද්විතීය අධ්‍යාපනය, සුදු පාටින් දැක්වෙන්නේ බොහෝ දුරට අධ්‍යාපනයක් නැති කොටස්. දැන් මේ ප්‍රස්තාරයේ දෙස බැලීමෙන් අපිට පෙනී යන කාරණයක් තමයි අප්‍රිකා මහද්වීපයේ වයස් පිරමීඩය තුළ අධ්‍යාපන මට්ටම අඩු බවක් පේනවා යුරෝපා සංගමේ තත්ත්වයට වඩා. එතකොට ජනසංඛ්‍යාවේ සම්පත්මය වටිනාකම දෙස බැලුවොත් අපිට පැහැදිලි ලක්ෂණයක් මෙතනින් හඳුනා ගන්න පුළුවන්. ජනසංඛ්‍යාවේ අධ්‍යාපනය එහෙම නැත්නම් තොරතුරු පිළිබඳ දැනුවත් වීම යම්කිසි රටකට එහෙම නැත්නම් කලාපයකට සම්පතක් වශයෙන් හඳුනා ගන්න පුළුවන්. මෙතනත් මේ ප්‍රස්තාරයේ දකින්න ලැබෙනවා විශේෂ ලක්ෂණයක් චීනයේ වයස් පිරමීඩය. අපිට පේනවා කාල පරිච්ඡේද 3ක තත්වය. චීනයේ කලින් තිබුණු තත්වයට බැලුවොත් වම් පැත්තේ වයස් පිරමීඩය එහි අපිට පේනවා තද තැඹිලි පාටින් දැක්වෙන කොටස තමයි අධ්‍යාපන මට්ටම ඊටම අඩු කොටස. ඒ වගේම ලා තැඹිලි පාටින් දැක්වෙන්නේ අධ්‍යාපනය ප්‍රාථමික අධ්‍යාපනය ලැබපු කොටස. එතකොට මැද තිබෙන වයස් පිරමීඩය අපි දකිනවා ඒ වර්තමාන වයස් පිරමීඩය එහි නිල් පාටින් දැක්වෙන කොටස විශාල වීමෙන් පවතිනවා. ඒකෙන් අදහස් වෙන්නේ ද්විතීය අධ්‍යාපනය සහ තෘතීය අධ්‍යාපනය ලබන කොටස. එතකොට අපිට පැහැදිලි කරගන්න පුළුවන් චීනයේ වර්තමාන ආර්ථික දියුණුවත් සමග සම්පතක් වශයෙන් ජනසංඛ්‍යාව කොහොමද දායක වී තිබෙන්නේ ජනසංඛ්‍යාවේ අධ්‍යාපන මට්ටමට සාපේක්ෂව. එතකොට එහි දකුණු පැත්තේ තියෙන වයස් පිරමීඩය දෙස බැලුවොත් අපිට අනාගතය ගැන චීනයේ අනාගතය ගැන යමක් කියන්න පුළුවන්. තද නිල් පාටින් දැක්වෙන්නේ තෘතීය අධ්‍යාපනය ලබන කොටස. එතකොට එය විශාල කොටසක් බවට පත්වෙමින් පවතිනවා. ඒ අනුව අපිට යම් වැටහීමක් ලබා ගන්න පුළුවන් චීනයේ අනාගතය බොහෝ විට චීනයේ ජනසංඛ්‍යාවේ අධ්‍යාපනය මත සකස් වෙන බව. මේක අපි මේ ප්‍රස්තාරයෙන් දැක්වෙනවා මුළු ලෝකයේම ජනසංඛ්‍යාව අධ්‍යාපන මට්ටම අනුව සලකා බලලා තියෙනවා. එහිත් අපිට පේනවා තද නිල් පාටින් දැක්වෙන තීරුව තමයි තෘතීය අධ්‍යාපනය ලබන ජනසංඛ්‍යාවේ කොටස. අපිට පෙනී යනවා මුළු ලෝකයේම ජනසංඛ්‍යාවේ තෘතීය අධ්‍යාපනය දැන් ඉහළට වර්ධනය වෙමින් පවතිනවා. අර තද රතු පාටින් දැක්වෙන කොටස තමයි අධ්‍යාපනයක් නැති කොටස. එම කොටස අඩු වෙමින් පවතිනවා. එතකොට මේකෙන් අපිට පෙනී යනවා ලෝක ජනසංඛ්‍යාවෙත් මේ සම්පතක් වශයෙන් අපි දකින සංකල්පයේ යම් වෙනසක් ගොඩ නැගෙමින් පවතින බව. මෙතන මේ කාරණය මම තව දුරටත් වෙන පැත්තකට යොමු කරන්න කැමතියි. සම්පතක් වශයෙන් ජනසංඛ්‍යාවේ වැදගත්කම පිළිබඳව පැහැදිලි කිරීමේදී අධ්‍යාපනය පමණක් නෙමෙයි වෙනත් සාධකත් වැදගත් වෙන බව පෙන්වා දෙන්න පුළුවන්. මේ කාරණේදී පෙන්වා දීලා තියෙනවා මේ සිතියම සකස් කරලා තියෙන්නේ තොරතුරු ගණනාවක් අඩංගු කරලා ලෝකයේ රටවල් වර්ග කරලා තියෙනවා ගෝලීය නිර්මාණශීලතා දර්ශකය ලෙස. අපිට පෙනී යනවා තද වර්ණයෙන් දැක්වෙන රටවල් කොටසක් තිබෙනවා. ඒ වගේම ලාපැහැයෙන් මේ දර්ශකය සකස් කිරීමට යොදාගෙන තිබෙන්නේ ජනසංඛ්‍යාවේ විශේෂ ලක්ෂණ 3ක්. ඒ තමයි තාක්ෂණික දැනුම, ඊළඟට නිපුණතාව, ජනසංඛ්‍යාවට ඇති කුසලතාවන්, ඒ වගේම ජනසංඛ්‍යාවේ යම්කිසි රටක ජනගහනය එහෙම නැත්නම් ජනයා කොතෙක් දුරට සාධාරණතාව මත කටයුතු කරනවාද කියන එක. මේ ලක්ෂණ තුනම යම් ජනසංඛ්‍යාවක සම්පත් වටිනාකම වැඩි කරන්න හේතු වන බව සඳහන් කරන්න පුළුවන්. මේ දර්ශකයට අනුව පළමුවෙනි ස්ථානයට පත් වෙලා තිබෙන්නේ ස්වීඩන් රාජ්‍යය. ඉන්දියාව 50 වෙනි ස්ථානයේ සිටිනවා. ශ්‍රී ලංකාව 63 වෙනි ස්ථානයේ. ඒ ආදි වශයෙන් ලෝකයේ රටවල් රාශියක්ම වර්ග කොට තිබෙනවා.
මෙහිනුත් අපිට කියන්න පුළුවන් අධ්‍යාපනය පමණක් නෙමෙයි වෙනත් ලක්ෂණ ගණනාවකුත් ජනසංඛ්‍යාවේ සම්පත්මය වටිනාකම පැහැදිලි කරන්නට යොදා ගන්න පුළුවන් බව. ඇත්තටම එතුමා පැහැදිලි කළේ අපි මේ ජනසංඛ්‍යාව පිළිබඳව අපි ධනාත්මක ආකාරයෙන් කොහොමද බලන්නේ මේ ජනසාව සම්පතක් විදිහට විශේෂයෙන්ම ප්‍රමාණාත්මකව වර්ධනය වෙන ජනසංඛ්‍යාව ඒක ගුණාත්මක වශයෙන් ඒ රටවල් වල සංවර්ධනයට අපි කොහොමද යොදාගන්නේ කියන එක පිළිබඳ තමයි පැහැදිලි කරන්න උත්සාහ කළේ. පහුගිය අවුරුදු විභාගයේදී ආපු ප්‍රශ්නයක් මෙන්න මේ ප්‍රශ්නය. ඒ වගේම පහුගිය විභාග ප්‍රශ්න පත්‍ර කමිටුවේ ප්‍රධානීන් විදිහට ඒ දෙබල කටයුතු කළා. ඒ වගේම මම තවදුරටත් දැනගන්න සතුටුයි මේ සම්බන්ධයෙන් එනකොට අපි කියව ජනසංඛ්‍යාව මොහොතින් මොහොත වෙනස් වෙනවා. ඒක කලාපෙන් කලාපයට වෙනස් වෙනවා. සංවර්ධිත රටවල් සහ සංවර්ධන විමිපවන රටවල් ගත්තාම ඒවල වෙනස් වෙනවා. ඒතර මේ වෙනස් වෙන මේ ගතිකතාවය කියලා අපි හඳුන්වන්නේ. මේ ගතිකතාවය කියලා කියන්නේ මොකද්ද? මේ ගතිකතාවය කොයි විදිහටද අපට හඳුනා ගන්න පුළුවන්? මහාචාර්ය දංගල් මහත්මයාණනි. ගතිකතාව කියලා අපි මෙතෙන්දී අදහස් කරන්නේ ජනසංඛ්‍යාවේ වෙනස් වීම. ජනසංඛ්‍යාව මොහොතෙන් මොහොත වෙනස් වෙනවා. සංඛ්‍යාත්මකව මොහොතින් මොහොත වෙනස් වෙනවා. දැන් මේ රූපරාමෝ දිහා බැලුවාම ඔබට පේනවා ලෝකයේ මේ මොහොතේ ජනසංඛ්‍යාව බිලියන 7.2ක් පමණ වෙනවා. මිලියන වලින් ගත්තොත් එහෙම 7208ක්. නමුත් බලන්න ඒකේ අන්තිම අංකය නොනවත්වාම වෙනස් වෙනවා. ඒ තමයි ගතිකත්වය ඇත්තටම. ඊට පහලින් තිබෙනවා ඒ ගතිකත්වය කියන එකේ තේරුම මොකක්ද කියලා දිනකට උපදින ගාන, දිනකට මැරෙන ගාන, ඒ වගේම ඊළඟට දකුණු පැත්තේ පහලින් වර්ෂයකට කොපමණ සංඛ්‍යාවක් උපදිනවද, වර්ෂයකට කොපමණ සංඛ්‍යාවක් මිය යනවද කියලා. මේක තමයි ගතිකත්වය. ජනසංඛ්‍යාවක ගතිකත්වය කියලා කියන්නේ ඇත්තටම සාධක තුනක් මුල් කරගෙන තමයි මේ ගතිකත්වය ඇති වෙන්නේ. පොඩි බාධා කිරීමක් කරන්න. මේක ඇත්තටම අපි ගත්තේ අන්තර්ජාලයේ සජීව තියෙන වැඩසටහනකින් අපි මේ වැඩසටහනට සම්බන්ධ කරගත්තේ. ඔතමඩ අවස්ථාව. හොඳයි. මම හිතන්නේ තව එක රූපරාමෝකින් පෙනේවි ගතිකත්වය කියලා කියන්නේ කුමක්ද කියන එක. ගතිකත්වය කියලා කියන්නේ ඇත්තටම අපි උපත්, මරණ සහ සංක්‍රමණ කියන සාධක තුන. උපදිනවා, කොටසක් මැරෙනවා, තමත් කොටසක් චලනය වෙනවා, සංචලනය වෙනවා. හැබැයි මේ රූපරාමයෙන් එක පේනවා ජනසංඛ්‍යා ගතිකත්වය කියන්නේ මොකක්ද කියලා. උපත්, මරණ, සංක්‍රමණ. ඒතර මේ සාධක තුනේ අන්තර් ක්‍රියාකාරීත්වයේ අනුව තමයි අප අර මුලදී ජනසංඛ්‍යාවේ ගති ලක්ෂණ කියලා සාකච්ඡා කරපු දේවල් වෙනස් වෙන්නේ. මේ සාධක තුනේ අන්තර් ක්‍රියාකාරීත්වය නිසා විශාලත්වය වෙනස් වෙනවා, රටක ජනසංඛ්‍යාවේ ව්‍යාප්තිය වෙනස් වෙනවා, සංහිතිය වෙනස් වෙනවා, වර්ධන වේගය වෙනස් වෙනවා. ඒක නිසා තමයි අපි ඒකට ගතික කියලා කියන්නේ. දැන් මේ ලෝක මට්ටමින් ගත්තාම හැබැයි මේ ගතිකත්වයට අයිති වෙන්නේ උපත් සහ මරණ පමණයි. ඒක හේතුව මෙයයි අපි ලෝකයේ මිනිස්සු සංක්‍රමණය වුණාට ලෝකයේ කොහේ හරි රටකට තමයි ගිහිලා පදිංචි වෙන්නේ. කොහේ හරි රටකින් තමයි සංක්‍රමණය වෙන්නේ. ඒ වගේම ගමනාන්තය වෙන්නේ ඒ ලෝකයේ තුලමයි. අපි මේ තාම අපේ ලෝකයේ වෙනත් ලෝකවලට අපි ඒ විදිහට සංක්‍රමණය වෙන්නේ නැහැ. වෙනත් ලෝකවලින් අපේ රට ඒ විදිහේ සංක්‍රමණයක් සිදු වෙන්නේ නැහැ. ඒ නිසා ලෝක මට්ටමින් අපි සාකච්ඡා කරන්නේ ජනසංඛ්‍යාවේ ගතිකත්වය කියලා කිව්වහම උපත් සහ මරණ පමණයි. නමුත් රටක් හෝ ප්‍රදේශයක් හෝ ගත්තාම අපි අනිත් සාධකයක් ඊට එකතු කරනවා උපත්, මරණ සහ සංක්‍රමණ. මොකද ඒ රටින් ජනසංඛ්‍යාව විගමනය වෙනවා. ඒ වගේම ඒ රටට වෙනත් රටවලින් ජනසංඛ්‍යාව ආගමනය වෙනවා. ඒ නිසා තමයි රටක් ගත්තාම, ප්‍රදේශයක් ගත්තාම උපත්, මරණ සහ සංක්‍රමණ කියන සාධක තුනම වැදගත් වෙන්නේ ගතික ලක්ෂණ කියන්නේ. ඔව් අතරම ගති ලක්ෂණ, ගතිකත්වය මේවා ජනසංඛ්‍යා භූගෝල විද්‍යාවට අදාළව සාකච්ඡා කරන විශේෂිත වාග්මාලාවන්. මේවා අපස උසස් පෙළ විභාගයට පෙනී සිටින මේ දරුවන් මේ පිළිබඳව වඩා හොඳ අවබෝධයකින් වචනවල විශේෂ
තේරුම දැනගෙන සිටීම අත්‍යවශ්‍ය වෙනවා. එතකොට මේ ගති ලක්ෂණ පිළිබඳ කතා කරනකොට ලෝක මට්ටමින් අපි උපත් මරණ පිළිබඳ කතා කරාට අපි ප්‍රාදේශීය වශයෙන් එහෙම නැත්නම් අපි ශ්‍රී ලංකාව විදිහට ගත්තොත් ඒ ශ්‍රී ලංකාවේ ජනසංඛ්‍යා ගති ලක්ෂණ පිළිබඳවත් අපි දැනගෙන සිටීම වැදගත් වෙනවා. මහාචාර්ය හේවගේ මහත්මයානි මම ඔබතුමාගෙන් දැනගන්න සතුටුයි මේ ජනසංඛ්‍යාවේ ගති ලක්ෂණ ශ්‍රී ලංකාව තුළින් කොහොමද හඳුනාගන්නේ? මෑත කාලේ කොයි විදිහටද මේ ජනසංඛ්‍යා ගති ලක්ෂණ වල ප්‍රවණතා එහෙම නැත්නම් වෙනස්කම් හඳුනා ගන්න පුළුවන් වෙලා තියෙන කියන කාරණය පිළිබඳව. හොඳයි අපි මේ සාකච්ඡාවේ අපි අවධානයට යොමු කළා ලෝක මට්ටමින් ගති ලක්ෂණ කිහිපයක් උපත් මරණ ඒ වගේම රටවල් අතර සිදුවන සංක්‍රමණය සම්බන්ධයෙන් මම හිතනවා මේ ලක්ෂණම තමයි ශ්‍රී ලංකාව සම්බන්ධයෙන්ොත් අපිට සලකා බැලීමට තිබෙන්නේ. දැන් අපිට පුළුවන් ඒකට හොඳ ආරම්භයක් යොදා ගන්න. ශ්‍රී ලංකාවේ ජනසංඛ්‍යාව දෙස බැලුවොත් ජූලි මාසයේ 2013 වර්ෂයේ ඇස්තමේන්තුව වලට අනුව පසුගිය අවුරුද්දේ වාර්තා වී තිබෙනවා 2,16,75,648ක ජනසංඛ්‍යාවක් ශ්‍රී ලංකාවට සිටින බව. එතකොට මේ ජනසංඛ්‍යාවේ ගති ලක්ෂණ මොනවාද? අපි ඒක එකින් එක විමසා බැලුවොත් මෙන්න මේ වගේ පැතිවලට අපිට යොමු වන්න පුළුවන්. එකක් තමයි වයස් ව්‍යුහය. වයස් ව්‍යුහයේ කොටස් කිහිපයක් බෙදාගත්තොත් දල වශයෙන් අවුරුදු 14ට අඩු ජනසංඛ්‍යාව දැන් 25%කට ආසන්නයි. කලින් තිබුණාට වඩා අඩු ප්‍රතිශතයක් බවට පත් වෙලා තියෙනවා. ඒ වගේම අවුරුදු 65ට වැඩි ජනසංඛ්‍යාව 8.4යි. කලින් තිබුණු ජනසංඛ්‍යාවේ ප්‍රතිශතයට වඩා දැන් වැඩිවීමක් පෙන්눔 කරනවා. ඒ අතරේ අපිට පේනවා අනිත් වයස් කාණ්ඩවලත් තිබෙන සංඛ්‍යාවල්. උදාහරණයක් හැටියට වයස අවුරුදු 25 සහ 54 අතරේ ප්‍රතිශතය 42.4යි. මේකේ විශේෂම ලක්ෂණය තමයි ශ්‍රී ලංකාවේ වයස්ගත ජනසංඛ්‍යා ප්‍රතිශතය වැඩි වෙනවා. ඊට සාපේක්ෂව ළමා හෝ ලාබාල ජනසංඛ්‍යාවේ ප්‍රතිශතය දැන් ටික ටික අඩු වෙමින් පවතිනවා. මීට අමතරව තවත් ලක්ෂණත් අපිට ගති ලක්ෂණ වලට ඇතුළත්ව සාකච්ඡා කරන්න පුළුවන්. ඊළඟ සටහනේ අපිට දකින්න පුළුවන් ජනසංඛ්‍යා වර්ධන අනුපාතිකයත් මීට සමගාමීව සිදුවන දෙයක්. 2013 වර්ෂයේ වාර්තාගත වී තිබෙනවා ජනසංඛ්‍යා වර්ධන වේගය හැටියට 0.89ක්. ඒ කියන්නේ 100ට වඩා අඩු ජනසංඛ්‍යා වර්ධන වේගයක් ශ්‍රී ලංකාවේ වාර්තා වී තිබෙනවා. මේක විශේෂ කාරණයක් හැටියට හඳුන්වන්න පුළුවන්. සාමාන්‍යයෙන් අවම වශයෙන් 101ක වර්ධනයක් තිබුණොත් රටක ජනසංඛ්‍යාවේ යම් වර්ධනයක් සිදු වෙනවා කියන එක පැහැදිලි. දැන් 101කටත් වඩා අඩු වර්ධනයක් ලංකාවේ වාර්තා වී තිබෙනවා. ඊළඟ ස්ලයිඩ් එකේ සඳහන් වෙන කාරණය තමයි මෙය වර්ෂ අනුව සලකා බැලුවොත් ජනසංඛ්‍යා වර්ධන අනුපාතිකේ මෑතක් දක්වාම 101ට වඩා වැඩි වර්ධනයක් බොහෝ අවස්ථාවල වාර්තා වුණා. විශේෂයෙන්ම 1931න් පස්සේ කාලය තුල දැන් අපිට පෙනී යනවා ක්‍රමානුකූලව ශ්‍රී ලංකාවේ ජනසංඛ්‍යා වර්ධන වේගය අඩු වෙමින් පැවති. දැන් ඒ 101ටත් අඩු මට්ටමකට ළඟා වෙන බව. ඊළඟ රූප සටහනෙන් අපිට පෙන්눔 කරන එකක් තමයි ජනසංඛ්‍යාවේ ගති ලක්ෂණ වල වැදගත් මිනුමක් වන ශ්‍රී ලංකාවේ දල උපත් අනුපාතිකය 2013 වර්ෂයේ වාර්තා වී තිබෙනවා. ජනසංඛ්‍යාවෙන් 1000කට උපත් සංඛ්‍යාව 16.64ක් බව. එතකොට මේ අපි සංසන්දනය කළොත් ඊට කලින් වර්ෂවල තත්ත්වයේ සමග ඊළඟ රූප සටහනේ දැක්වෙන පරිදි අපිට පෙනී යනවා මෙයත් ඒ කියන්නේ දල උපත් අනුපාතිකයත් කලින් වර්ෂවලට වඩා අඩු වගයක් බව. ආචාර්යතුමනි මම ඔබතුමාට පොඩක් බාධා කිරීමක් කරන්න. දැන් මේ ප්‍රස්ථාරය තුලින් පැහැදිලිව කියනවා මේ පසුගිය කාලච්ඡේදය තුලදී විශේෂයෙන්ම පසුගිය දශක කීපය තුලදී ජනසංඛ්‍යා මේ දල උපත් අනුපාතය ශීඝ්‍ර වශයෙන් පහළ බැහැලා ගිහිල්ලා තියෙනවා. ඒකට මොනවා හරි විශේෂ හේතු තියෙනවද? ඔව් අපි දැන් මේ தත්ත්වය දකිනවා පහුගිය අවුරුදු 30ක පමණ කාලයක සිටම සමහරට ඊටත් ඉහළින් ඊට කලින් සිටම වගේ වෙන්න පුළුවන් ශ්‍රී ලංකාවේ දල උපත් අනුපාතිකය ක්‍රමානුකූලව අඩුවීමක්. එතකොට මේකට විවිධ හේතු බලපා තිබෙන බව පැහැදිලි. නමුත් විශේෂ හේතුවක් හැටියට සඳහන් කරන්න පුළුවන් විවාහ වීමේ
වයස් සීමාව ඉහළ ගිහිල්ලා තියෙනවා. පිරිමින්ගේ වගේම කාන්තාවන්ගෙත්. එතකොට විවාහ වීමේ වයස ඉහළ යාමත් සමගම දරුවන් බිහි කරන වයස් කාල පරිච්ඡේදය සීමා වෙනවා. ඒ සීමාව ඍජුවම බලපාන බව පැහැදිලි. එතකොට අපි දන්නවා විවාහ වීමේ වයස් සීමාව ඉහළ යාමට බලපාන විශේෂ හේතුවක් තමයි දැන් පෙරටත් වඩා පිරිමි කාන්තා දෙපක්ෂයම අධ්‍යාපනයට යොමු වීම, ඒ වගේම රැකියාවන් වලට යොමු වීම වැනි කරුණු. එතකොට මේවා බොහෝ දුරට අපි සලකන්නේ රටේ සමාජ ආර්ථික පසුබිමේ ඇති වුණු පරිවර්තන හැටියටයි. එතකොට අපිට මේවා සැලකිල්ලට ගන්න පුළුවන්. ඒ වගේම දැන් පෙරටත් වඩා පවුලක සිටින දරුවන්ගේ සංඛ්‍යාව අඩුවීම ප්‍රවණතාවක් බවට පත් වී තිබෙනවා. ඊළඟට අපි උපත් අනුපාතිකයට සමගාමීවම තව යොදා ගන්න මිනුමක් තමයි මුළු සාපල්‍යතා අනුපාතිකය. 2013 වර්ෂයේ වාර්තා වෙලා තිබෙනවා. එය කාන්තාවකට ලැබෙන දරුවන් සංඛ්‍යාව 2.15ක් හැටියට අපි ඊළඟ ප්‍රස්ථාරයේ දැක්වෙන සංඛ්‍යා සමග මෙය සංසන්දනය කළොත් ලංකාවේ පසුගිය කාලයේ තත්ත්වයක් එක්ක අපිට පෙනී යනවා පැහැදිලිවම මෙය තවදුරටත් අඩු වෙන අගයක් බව. උදාහරණයක් වශයෙන් අපි බැලුවොත් 1953 වර්ෂයේදී පවුලක එහෙම නැත්නම් කාන්තාවකට ලැබෙන දරුවන් සංඛ්‍යාව 5ක් හෝ ඊට ඉහළ මට්ටමක තිබුණේ. දැන් එය දරුවන් දෙදෙනෙකුගේ මට්ටමට සමීප වෙලා තිබෙනවා. ඊළඟ රූප සටහනේදී දැක්වෙන කාරණයක් තමයි මේක තවදුරටත් පැහැදිලි කරලා තියෙනවා. ඒක දිගු කාලීන ප්‍රවණතාවක් හැටියට පෙන්වා දෙන්න පුළුවන්. සමහර විට ඉදිරි වර්ෂවලදී මේ ප්‍රවණතාව තවදුරටත් අඩුවන මට්ටමක් පෙන්눔 කිරීමට ඉඩ තිබෙනවා. ඊළඟ මිනුම අපි සාකච්ඡාවට යොදාගත්තොත් ඒ තමයි ශ්‍රී ලංකාවේ දල මරණ අනුපාතිකය 2013 වර්ෂයේ වාර්තා වී තිබෙන පරිදි ජනසංඛ්‍යාවෙන් දහසකට මරණ සංඛ්‍යාව දැනට 6 මට්ටමට පත් වෙලා තිබෙනවා. මේකේ ඊළඟ රූප සටහනට අපි යොමු වුණොත් අපිට පේනවා අර උපත් අනුපාතිකයේ තරම් ක්‍රමානුකූල පසුබැස්මක් මෙහි නැහැ. එය යම් ප්‍රමාණයක ස්ථාවරව තිබෙන බව අපිට පෙනී යනවා. ඒ කියන්නේ ජනසංඛ්‍යාවෙන් දහසකට සිදුවන මරණ සංඛ්‍යාව 6ක් පමණ තත්ත්වය. එතකොට ඒක විශේෂ ලක්ෂණයක් හැටියටත් සලකන්න පුළුවන්. එතකොට මරණ සංඛ්‍යාව මීට වඩා අඩු කිරීමේ එහෙම නැත්නම් අඩු වීමේ ප්‍රවණතාවක් නොතිබෙන්නට පුළුවන්. ඔබතුමා පැහැදිලි කළේ මේ ජනසංඛ්‍යාවේ තියෙන විශේෂ ගති ලක්ෂණ ශ්‍රී ලංකාව සම්බන්ධයෙන්. අපි කෙටි විරාමයකට ගොස් නැවත මේ වැඩසටහන සමග සම්බන්ධ වෙමු. ඔබ මේ සම්බන්ධ වී සිටින්නේ ස්වාධීන රූපවාහිනිය මගින් ඉදිරිපත් කරන තක්ෂිලාව අධ්‍යාපන වැඩසටහනයි. අපි මේ වැඩසටහන තුළදී අපි සාකච්ඡා කරන්නේ අපොස උසස් පෙළ භූගෝල විද්‍යාව විෂයට අදාළව මානුෂ භූගෝල විද්‍යාව යටතේ සාකච්ඡා කරන ජනසංඛ්‍යාව පිළිබඳව. අපි මේ කතා කරමින් සිටින්නේ ශ්‍රී ලංකාවේ ජනසංඛ්‍යා ගති ලක්ෂණ පිළිබඳව, විශේෂයෙන් මාතෘ මරණ අනුපාතය පිළිබඳව සාකච්ඡා කරමින් සිටින්නේ. ඒ වගේම මහත්මයානේ තවදුරටත් අපි මේ පිළිබඳව පැහැදිලි කළොත් ඔව් අපි මෙතෙක් සාකච්ඡා කරමින් සිටියේ ජනසංඛ්‍යාවේ ගති ලක්ෂණ වලට සම්බන්ධ විශේෂ ලක්ෂණයක් වන මරණ අනුපාතිකයේ සම්බන්ධයෙන්. ඒ සඳහා අපි සාකච්ඡා කළ මිනුම තමයි දල මරණ අනුපාතිකය. අපි මීට සමාන සමගාමී තවත් මිනුමක් ගැන සාකච්ඡා කළොත් මාතෘ මරණ අනුපාතය. එය මිනුම් කරන්නේ සජීව උපත් ලක්ෂයකට මාතෘ මරණ සංඛ්‍යාව වශයෙන්. අපිට පෙනී යනවා මෙම ප්‍රස්ථාරයට අනුව පසුගිය අවුරුදු 50-60ක පමණ කාලය තුල දිගින් දිගටම මේ අගය අඩු වෙමින් පැවතින බව ඒක විශේෂ කාරණයක් හැටියටත් සඳහන් කරන්න පුළුවන්. ලෝකේ ඕනෑම රටක මරණ අනුපාතයක අඩු වෙනකොට විශේෂයෙන් බලාපොරොත්තු වෙන ලක්ෂණයක් තමයි මාතෘ මරණ අනුපාතයේත් අඩුවීමක්. අපි ඊළඟ රූප සටහනට ගියොත් මහාචාර්ය දංගල්ල සඳහන් කළා ගති ලක්ෂණ වල එක කාරණයක්. ඒ තමයි සංක්‍රමණය ලෝකයේම ගත්තොත් අදාළ නැහැ. නමුත් එක රටක් ගත්තොත් අදාළයි. අපි ඒක බැලුවොත් කොහොමද ශ්‍රී ලංකාවේ තත්ත්වයේ මිනුම යෙදෙන්නේ? අපි ගන්නවා ඒ සඳහා සුදුසු මිනුමක් හැටියට ශුද්ධ සංක්‍රමණ අනුපාතිකය. ඒකෙන් අදහස් කරන්නේ යම්කිසි රටකට යම් වර්ෂයක් තුල පැමිණෙන ජනසංඛ්‍යාවත් ඒ වගේම මෙම රටෙන් ඒ වර්ෂය තුලදීම පිටව යන ජනසංඛ්‍යාවත් අතර වෙනස
යොදාගෙන එය දහසෙන් බෙදුවත්ම ලැබෙන අගය ශුද්ධ සංක්‍රමණ අනුපාතිකය ලෙස සලකනවා. අපිට පෙනී යනවා 2013 වර්ෂයේදී ශ්‍රී ලංකාවේ මේ අගය ඍණ අගයක් හැටියට. කියන්නේ ඍණ 1.74ක්. ඒතර මේකෙන් පැහැදිලි වෙනවා අපිට ශ්‍රී ලංකාවේ සංක්‍රමණික අගය පැමිණෙනවට වඩා පිටව යන ජනසංඛ්‍යාව වැඩි බව. ඊළඟ රූප සටහනට අපි යමු වුණොත් අපිට පේනවා මුළු ලෝකයේම සංක්‍රමණික රටාව මෙතෙන්දී ශ්‍රී ලංකාවේ තත්ත්වය සංසන්දනය කරලා අපිට බලන්න පුළුවන්. තද තැඹිලි පාටෙන් දැක්වෙන කලාපයේ තමයි ශ්‍රී ලංකාව ඇතුළත් වෙන්නේ. එයින් අදහස් වෙන්නේ ශ්‍රී ලංකාවත් ශුද්ධ සංක්‍රමණයේ ඍණ අගයක් ගන්නා රටක් හැටියටයි සලකන්න පුළුවන් වෙන්නේ. නමුත් අනිත් අතට බැලුවොත් ඕස්ට්‍රේලියාව, නවසීලන්තය, ඇමරිකා එක්සත් ජනපදය, කැනඩාව, සියලුම යුරෝපා රටවල් කිහිපයක් ඇරෙන්නට මේ රටවල් සලකන්නේ ශුද්ධ සංක්‍රමණයේ ධන අගයක් ගන්නා රටවල් හැටියටයි. එතකොට ශ්‍රී ලංකාවේ තත්ත්වය ලෝක මට්ටමත් එක්ක සංසන්දනය කරලා බලනකොට අපිට කියන්න පුළුවන් ඒක අසාමාන්‍ය තත්ත්වයක් නෙමෙයි. ලෝකේ මේ විශේෂයෙන්ම ආසියාතික රටවල තියෙන තත්ත්වය ශ්‍රී ලංකාවෙත් දකින්නට ලැබෙන බව. මෙන්න මේ කාරණයක් ඊටම වැදගත් ගති ලක්ෂණ ගැන කතා කිරීමේදී එනම් උපතේදී ජීවිත අපේක්ෂාව. එතකොට මේ අගය අනුව 2013 වර්ෂයේදී වාර්තා වී තිබෙනවා මුළු ජනසංඛ්‍යාවේම උපතේදී ජීවිත අපේක්ෂා අගය අවුරුදු 76.15ක්. එය පිරිමි සහ ගැහැණු වශයෙන් බෙදා දැක්වුවොත් පිරිමින්ගේ උපතේදී ජීවිත අපේක්ෂාව අවුරුදු 72.64ක්. ඒ වගේම ගැහැණු උපතේදී ජීවිත අපේක්ෂාව අවුරුදු 79.79ක්. පැහැදිලි කාරණය තමයි පිරිමි ජනසංඛ්‍යාවට වඩා වැඩි කාලයක් අපේක්ෂා කරන්නට පුළුවන් කාන්තාවන්ගේ ජීවිත අපේක්ෂාව. ඒ වගේම පසුගිය කාල පරිච්ඡේද වලට සාපේක්ෂව බැලුවොත් ඊළඟ රූප සටහනේ දැක්වෙන පරිදි අපිට පෙනී යනවා වසරින් වසර මෙම අගයත් ශ්‍රී ලංකාවේ ඉහළ අගයක් ගන්නා බව. අපි 2000 වසරට සාපේක්ෂව බැලුවොත් තිබුණු අගයට වඩා දැන් ඉහළ අගයක් ශ්‍රී ලංකාවේ වාර්තා වෙනවා. ඒතර මේක නොයෙකුත් පැතිවලට සම්බන්ධ කාරණයක් හැටියට සලකන්න පුළුවන්. එක අතකින් රටේ සමාජ ආර්ථික පරිසරයේ ඇතිවන පරිවර්තනයට බොහොම සංවේදී කාරණයක් හැටියට උපතේදී ජීවිත අපේක්ෂාව සඳහන් කරන්න පුළුවන්. ඒ වගේම මෙහි තවත් වැදගත් ලක්ෂණයක් තිබෙනවා. ඊළඟ රූප සටහන දෙස අපි අවධානය යොමු කළොත් ජීවිත අපේක්ෂාව වැඩි වෙනවා යන්නෙන් අදහස් වෙන තවත් කාරණයක් තමයි රටක වැඩිහිටි එහෙම නැත්නම් වයස්ගත ජනසංඛ්‍යාවේ වැඩිවීමකුත් සිදුවීම මේ රූප සටහන දෙස බැලීමෙන් අපිට පෙනී යනවා 1991 වර්ෂයේදී ලංකාවේ මිලියන 1.4ක් වුණු වයස අවුරුදු 60ට වැඩි ජනසංඛ්‍යාව 2011 වර්ෂයේ වන විට මිලියන 2.6ක් බවට පත් වුණා. දැනට අපේක්ෂා කරලා තියෙනවා 2021 වන විට වසර 2021 වන විට එය මිලියන 3.6ක් වන බව. එතකොට අපි ප්‍රතිශතය දෙස බැලුවොත් අපිට පෙනී යනවා එය 16.7ක් හැටියට. මේක ලෝකයේ බොහෝ රටවල් වලට සාපේක්ෂව බැලුවොත් අපිට පෙන්වා දෙන්න පුළුවන් වයස්ගත ජනසංඛ්‍යාවේ ප්‍රතිශතය අපේ රටේ ඉහළ ප්‍රතිශතයක් ගන්නා බව. එතකොට එය ලංකාවේ නොයෙකුත් අනෙකුත් ලක්ෂණ වලට සෞඛ්‍යයට, ආර්ථිකයට, සමාජීය තත්වයන්ට සම්බන්ධ කාරණයක් හැටියට පෙන්වා දෙන්න පුළුවන්. අපි කලින් සඳහන් කළ මරණ අනුපාතික හා සමගාමීව සම්බන්ධ වන තවත් ලක්ෂණයක් තමයි ලදරු මරණ අනුපාතිකය. 2013 වර්ෂයේදී වාර්තා වී තිබෙන පරිදි සජීව උපත් දහසකට වාර්තා වුණු ලදරු මරණ සංඛ්‍යාව 9.24ක් හැටියට වාර්තා වී තිබෙනවා. එහි යම් සුළු වෙනසක් දකින්න ලැබෙනවා පිරිමි සහ ගැහැණු වශයෙන්. අපි ඊළඟ රූප සටහනෙන් විමර්ශනය කළොත් අපිට පෙනී යනවා මෙම අගයත් වාර්ෂිකව ක්‍රමානුකූලව අඩු වෙමින් පවතින බව. ඊළඟ රූප සටහනෙන් අපිට පෙන්눔 කරන්න පුළුවන් තවත් මිනුමක් ගති ලක්ෂණ හා සම්බන්ධ වන ඒ තමයි රටක ජනගණත්වය. මෙයත් අර උපත් මරණ සංක්‍රමණය විශේෂයෙන් සංක්‍රමණය හා බැඳී පවතින ලක්ෂණයක්. ජනසංඛ්‍යාවේ ව්‍යාප්තිය වෙනස් වෙන්න පුළුවන් සංක්‍රමණය මත ස්වභාවික ලක්ෂණ මතත් වෙනස් වෙන්න පුළුවන්. අපිට මේ ප්‍රස්ථාරයෙන් පෙනී යනවා
වාර්ෂිකව වර්ග සැතපුමකට අපේ රටේ ජීවත් වන ජනයාගේ සංඛ්‍යාව ඉහළ යමින් පවතින බව එය ජනසංඛ්‍යාවේ වැඩිවීමට සමගාමීව සිදුවන දෙයක්. දැනට එයාගේ වර්ග සැතපුමකට 300 ඉක්මවා තිබෙන බව පෙන්වා දෙන්නට පුළුවන්. ඔව් එතුමා පැහැදිලි කළේ ශ්‍රී ලංකාවේ ජනසංඛ්‍යාවේ දකින්න ලැබෙන ගති ලක්ෂණ පිළිබඳව. එතුමා ඉදිරිපත් කරපු විශේෂ කාරණයක් තමයි මේ අපේ රටේ ජනසංඛ්‍යා වර්ධන වේගය ස්වභාවික වර්ධන වේගය එකකටත් වඩා අඩුයි කියලා. 1%කටත් වඩා අඩුයි කියලා. අපි සංවර්ධිත රටවල් වල ජනසංඛ්‍යා වර්ධනය පිළිබඳව සාකච්ඡා කරනවා. එහෙදීත් සමහර විට ඒ රටවල් වල ජනසංඛ්‍යා වර්ධනය මීට සමානයි එහෙම නැත්නම් මීට වඩා වැඩි තත්ත්වයක් දක්නට ලැබෙනවා. ඉතින් මේ වාගේ තත්ත්වයක්, ඒ වගේම ස්වභාවික වර්ධන වේගය, ඒ වගේම සාපල්‍යතාවයේ ඇතුළු සියලුම ගති ලක්ෂණවල වෙනස්කම් ඇතිවීම සඳහා බලපාන තවත් සාධක රාශියක් තියෙනවා. විශේෂයෙන්ම ඒ රටවල් වල එහෙම නැත්නම් ඒ කලාපවල පවතින සංස්කෘතික මානයන්, සංස්කෘතික මුහුණුවරයන් මෙහිදී වැදගත් වෙනවා. මොකද ඒ රටවල් වල ඔවුන්ට ආවේනික වූ සමාජ ආර්ථික එහෙම නැත්නම් දේශපාලන එහෙම නැත්නම් සංස්කෘතික ආගමික වැනි විවිධ කාරණා පදනම් කරගෙන මේ ජනසංඛ්‍යා ගති ලක්ෂණවල හැසිරීම වෙනස් වෙනවා. මම මහාචාර්ය දංගල් මහත්මයා දැනගන්න සතුටුයි මේ සංස්කෘතික මානයන් වල වෙනස්කම ඇති වෙන්නේ කොයි ආකාරයකටද? නැත්නම් ඒවා අපි හඳුනා ගන්න පුළුවන් කොයි විදිහටද කියන එක පිළිබඳව පැහැදිලි කරන්න කියලා. හොඳයි. මෙතෙන්දී අපි සංස්කෘතික මානය කියන එක කාරණා දෙකක් මේ ප්‍රශ්නේ ඇතුළත් වුණා. එකක් ඒකට පිළිතුරු දෙනකොට අපිට සංස්කෘතික මානය කියලා කියන්නේ කුමක්ද කියන එකයි. ඊළඟට අහපු ප්‍රශ්නේ තමයි සංස්කෘතික මානය කොහොමද ජනසංඛ්‍යාවේ හැසිරීම කෙරෙහි ජනසංඛ්‍යාවේ ගතිගත්වය කෙරෙහි බලපාන්නේ කියන එක. සංස්කෘතික මාන කියලා කියන්නේ ජනසංඛ්‍යාවේ විවිධ පැතිකඩ සංස්කෘතික වශයෙන් අපි විග්‍රහ කරන ආකාරය. එතෙන්දී අපි අර මා මුලින් සඳහන් කර අවස්ථාවක් සඳහන් කළා වගේ ජන සංයුතියේදී අපි සංස්කෘතික සංයුතිය කියලා එකක් තිබෙනවා. ජනසංඛ්‍යාවේ සංයුතිය අපිට විවිධාකාරයෙන් හදාරන්න පුළුවන්. එක ක්‍රමයක් තමයි ඒ ජනසංඛ්‍යාව සංස්කෘතික වශයෙන් සමන්විත වෙලා තිබෙන්නේ කොහොමද කියන එක. ඒක තමයි සංස්කෘතික මානය. රටක ජනසංඛ්‍යාව සංස්කෘතික වශයෙන් විවිධාකාරයෙන් සමන්විත වෙන්න පුළුවන්. වාර්ගික වශයෙන් විවිධ වෙන්න පුළුවන්. විවිධ ජන වර්ග රටක ඉන්නට පුළුවන් වාසය කරනවා ලංකාවේ වගේ. ඒ වගේ විවිධ ආගම් වලට ආගමික නැත්නම් සාමයික වශයෙන් ජනසංඛ්‍යාවක් සමන්විත වෙන්න පුළුවන්. ස්වාභාවිකම ජනසංඛ්‍යාවක ආගමික ලක්ෂණ ආගමික බැඳීම් වෙනස්. දැන් මේ චිත්‍රයෙන් පෙන්වන්නේ මුළු ලෝකේම සාමීක සංයුතිය කුමක්ද කියන එක නිල් පැහැයෙන් ඇත්තටම දැක්වලා තියෙන්නේ ක්‍රිස්තියානි ආගමට අයිති වෙන ජනසංඛ්‍යාව මුළු ලෝකයේම 31.5ක් පමණ ක්‍රිස්තියානි ලබ්ධිකයින් ඉන්නේ. ඒ විදිහට මේ සටහනෙන් ඔබට බලා ගන්න පුළුවන් විවිධ ආගම් වලට ප්‍රධාන ආගම් වලට ඉස්ලාම ආගමට මේකේ තියෙනවා 23.2ක් ඒ ප්‍රධාන ආගම්. ඒ විදිහට එක සංස්කෘතික මානයක් ඒ වගේම ජනතුමනි මෙතනදී තවත් සඳහන් වෙන විශේෂ කාරණයක් තියෙනවා. කිසිම ආගමක් නැති අයත් මෙතන 16.3ක් පේන්න තියෙනවා. ඒකත් දැන් වර්තමානයේදී අපේ ජන සංඛ්‍යාවේ කැපී පෙනෙන සංස්කෘතික ලක්ෂණයක් ඇත්තම විශේෂයෙන් යුරෝපා රටවල කිසිම ආගමකට බැඳෙන්නේ නැති කිසිම ලබ්ධියකට නතු වෙන්නේ නැති විශාල ජන කොටසක් බිහි වෙමින් සිටිනවා. විශේෂයෙන්ම යුරෝපා රටවල බොහෝ රටවල තමන්ගේ ආගම මොකක්ද කියලා අහුවාම මට එහෙම නිශ්චිත ආගමක් නැහැ කියන එක. යුරෝපයේ පමණක් නොවේ සමහර නැගෙනහිර ආසියානු රටවල සමහරට කොරියාව වගේ රටවල දකුණු කොරියාව වගේ රටවල මේ තත්ත්වය දකින්න ලැබෙනවා. ඒ නිසා තමයි අර විදිහේ ඉහළ ප්‍රතිශතයක් ආගමක් නැති කණ්ඩායමකට අයිති වෙලා තිබෙන්නේ. ඔව්. ඒ වගේම අපි තවදුරටත් මේ ආගමික වශයෙන් ලෝකයේ ජනසංඛ්‍යා ව්‍යාප්තිය පිළිබඳව සාකච්ඡා කළොත් ඔව් දැන් ආගමික වශයෙන් තමයි මේ චිත්‍රය නැවත වරක් පේන්නේ. ඒ වගේම සංස්කෘතික මාන්නේ ඊළඟ ලක්ෂණය තමයි ආගමික පමණේ භාෂාමය වශයෙන්. භාෂාමය භාවිතා කරන භාෂාව අනුව
අපි දන්නවා ලෝකේ ප්‍රධාන භාෂා කිහිපයක් තිබෙනවා. ඉංග්‍රීසි භාෂාව, ප්‍රංශ භාෂාව, ජර්මන් භාෂාව, ඒ වගේම සංස්කෘත භාෂාව, ඒ වගේම චීන දේශයට අයිති භාෂාවන්. ඒ විදිහට ලෝකයේ ප්‍රධාන භාෂාවන්. ඒවා තමයි සංස්කෘතික මාන. ඒ වගේම මේ ලක්ෂණ වලට වඩා දෙවෙනි ප්‍රශ්නෙට උත්තර දෙනකොට මේ සංස්කෘතික මාන කොහොමද ජනසංඛ්‍යාවේ ගතික ලක්ෂණ වලට බලපාන්නේ කියන එක. සංස්කෘතියක් කියන එක මිනිස්සු හැසිරෙන්න හැටි, කන බොන හැටි, කල්පනා කරන හැටි, අඳින පළඳින හැටි, ඒ සියලුම අඩංගු දෙයක් තමයි අපි සංස්කෘතිය කියලා කියන්නේ. එතකොට මේ ලක්ෂණ Tamanගේ ප්‍රජනන හැසිරීම කෙරෙහිත් බලපාන. දරුවන් බිහි කිරීම ඒ ආශ්‍රිත කරුණු කෙරෙහි කල්පනා කරන ආකාරය කෙරෙහිත් බලපානවා. විශේෂයෙන් යුරෝපා රටවල දැනට අවුරුදු 50කට පමණ කලින් ඉඳලා ඔවුන්ගේ සංස්කෘතිය අනුව ඔවුන්ට ඇත්තටම පුජ්‍යලිකත්වය කියන එක තමයි වැදගත් වෙන්න පටන් ගත්තේ. Tamanගේ සෞභාග්‍ය කියන එක. ඉතින් Tamanගේ සෞභාග්‍යයට දරුවන් ලැබීම අනවශ්‍ය කරදරයක් ඇති කරනවා කියන එක තමයි ඒ අයගේ චින්තනය උනේ. ඒ නිසා ඒ අය දරුවන් ලැබීම හුඟක් අඩු කළා. සමහර විට දරුවන් නැතුවම හිටියා. මට මතකයි 1974 වර්ෂයේදී මම මගේ පශ්චාත් උපාධි වලට ඕස්ට්‍රේලියාවට ගිය වෙලාවේ මම දැක්කා එක රූපවාහිනී වැඩසටහනක් Four Corners කියලා. ඒ Four Corners කියන වැඩසටහනේ තරුණයින් තමයි ඒ වැඩසටහනට ආරාධනය කරලා තිබුණේ. තරුණයන් ඒ සියලු දෙනාම කිව්වේ අපිට දරුවෝ ඕනේ නැහැ කියලා. ඇයි කියලා ඇහුවාම ඊට වඩා හොඳයි අපිට බෝට්ටුවක් ගන්න එක. එහෙම නැත්නම් හොලිඩේ හොයන්නේ මේ නිවාඩු ගත කරන්න නිවසක් හදාගන්න එක. ඒතර ඒකෙන් අදහස් වෙන්නේ කුමක්ද? උන්ගේ තිබෙන ඒ මානසිකත්වයේ වෙනස් වීම. අන්න ඒකයි සංස්කෘතිය බලපාන්නේ. නමුත් පෙරදිගට ආවම දැන් විශේෂයෙන් අපේ රටට ආවම අපි එහෙම කල්පනා කරන්නේ නැහැ. අපි දරුවන් බරක් හැටියට අපි සලකන්නේ නැහැ. ඒ විදිහට බැලුවාම ප්‍රධාන බෙදීමක් තිබෙනවා බටහිර රටවල් සහ පෙරදිග රටවල් අතර මේ සංස්කෘතික මානවල මේ ප්‍රජනන රටාව කෙරෙහි බලපෑම ඇති කරන විදිය. නමුත් මෙතෙන්දී අවධාරණය කරන්න ඕනි කාරණයක් තමයි අපි ජනසංඛ්‍යාව ගැන කතා කළාට ඇත්තටම එය ජන විරෝධී ආකල්පයකින් කතා කිරීම නුසුදුසුයි කියන එක. අපි කිසිවෙකුත් ජන විරෝධී වෙන්නට ඕනි නැහැ. ජන විරෝධී වෙනවා නම් අපි අපටම තමයි විරෝධී වෙන්නේ. අපි ජන සංඛ්‍යාවක් කියන එක සම්පතක්. ඒ ජන සංඛ්‍යාව හොඳට කළමනාකරණය කිරීම තමයි වැදගත් වෙන්නේ. එවිට මම හිතන්නේ මේ තියෙන ප්‍රශ්න හුඟක් ඒවා විසඳ ගන්න පුළුවන්. ඔව් ඔබතුමා කිව්ව විදිහට අපිට මේ තියෙන ජන සංඛ්‍යාව සම්පතක්. ඇත්තටම සම්පතක් තමයි. මොකද අපේ ජන සංඛ්‍යා වර්ධනයේ වේගය ඉතාමත්ම මන්දගාමී ආකාරයෙන් සිද්ධ වෙන්නේ. ඒ නිසා මේ ජන සංඛ්‍යාව රැක ගැනීම සහ මේ ජනසාවය සංරක්ෂණය කිරීම නැත්නම් වර්ධනය කර ගැනීම පිළිබඳ නැවත සලකා බැලීම අවශ්‍ය වෙන අංගයක් වෙනවා. ඒ වගේම මහාචාර්ය හේවගේ මහත්මයා ප්‍රකාශ කරා ඔහුගේ කරුණ දැක්වීමේදී ඉදිරිපත් කරා ශ්‍රී ලංකාවේ සිදුවන සංක්‍රමණ පිළිබඳව අපේ ඍණ අගයක් ගන්න බව පෙන්වුම් කරා. මොකද මේ ජන සංඛ්‍යාවේ ගති ලක්ෂණ පිළිබඳව කතා කරනකොට ඒ වගේම මේ ජන සංඛ්‍යාවේ මේ ගති ලක්ෂණ වල විවිධ හැසිරීම් පිළිබඳව අපි සාකච්ඡා කරනකොට අපට පේන දෙයක් තමයි මේ ජනයා රටින් රටට සංක්‍රමණය වෙනවා. එක ප්‍රදේශයක් අතර තවත් ප්‍රදේශයකට සංක්‍රමණය වෙනවා. දැන් මම දැන් පසුගිය සතියේ ජාත්‍යන්තර ප්‍රවෘත්ති මාධ්‍ය වලින් පැහැදිලි කරා ලෝකයේ සිදුවෙන ලොකුම ජන සංක්‍රමණ මේ දිනවල සිද්ධ වෙනවා කියලා. චීනයේ ප්‍රධාන නගරවල ඉඳලා අනිකුත් නගර දක්වා බිලියන 3.2ක් විතර ජනයාව සංක්‍රමණය වෙලා තියෙනවා ඔවුන්ගේ අලුත් අවුරුද්ද වෙනුවෙන්. ඉතින් ඒවා ඇත්තටම කෙටි කාලේ නෑ. මහාචාර්යතුමනි ඒවා සංක්‍රමණ විදිහට සලකන්න පුළුවන්ද? මහාචාර්ය දංගල මහත්මයානේ. හොඳයි සංක්‍රමණය කියන එක විවිධාකාරයෙන් අපිට අර්ථ ගන්නන්න පුළුවන්. ප්‍රධාන බෙදීම තමයි ජාත්‍යන්තර සංක්‍රමණය සහ අභ්‍යන්තර සංක්‍රමණය කියන එක. ජාත්‍යන්තර සංක්‍රමණය කියලා කියන්නේ අපි රටකින් රටකට සංක්‍රමණය වීම. එක රටකින් පිටත් වෙනවා, තව රටකින් බාර ගන්නවා ඒ විදිහට. රටක් තුලත් අභ්‍යන්තරික වශයෙන් සංක්‍රමණය වෙන්න පුළුවන්. නගරේ ඉඳලා ගමට එන්න පුළුවන්, නගරයකින් නගරයකට යන්න පුළුවන්. ඒ වගේම නගරෙන් ගමට යන්න පුළුවන්.
ඒ වගේම ගමින් ගමට යන්න පුළුවන්. ඒ විදිහට නොයෙකුත් ආකාරයට මේ සංක්‍රමණය සිදු වෙනවා. මේ සංක්‍රමණයට විවිධ හේතු තියෙනවා ඇත්තටම. ජාත්‍යන්තරව ගත්තත් රටක් වශයෙන් ජාතික වශයෙන් ගත්තත් සංක්‍රමණයට හේතු වෙන පොදු ලක්ෂණ තිබෙනවා. එකක් තමයි ආර්ථික හේතු ඇත්තටම වඩා හොඳ ජීවිතයක්, වඩා හොඳ ආර්ථික තත්ත්වයක්, වඩා හොඳ සේවාවන් ලබා ගැනීමට තිබෙන ආශාව, ඒ වගේ කාරණා නිසා මිනිස්සු සංක්‍රමණය වෙනවා. ඒ ආර්ථික හේතු. සමහර විට දේශපාලනික හේතු වෙන්න පුළුවන්. සමහර රටවල නොයෙකුත් කැරලි කෝලහල නිසා, ත්‍රස්තවාදී ක්‍රියා නිසා මිනිස්සු සංක්‍රමණය වෙනවා. දැන් ඊටාම ඔබතුමා පැහැදිලි කළා වගේ සමහර රටවල විශේෂයෙන් අප්‍රිකානු මහද්වීපයේ රටවල ජනතාව සංක්‍රමණය වෙන්නේ බොහෝ දුරට මේ දේශපාලන හේතු නිසා. ගෝත්‍රික වශයෙන් ඇති වෙන සටන් නිසා ඔවුන්ට ජීවත් වීම අපහසුයි තමා උපන් දේශයේ. ඒ නිසා වෙනත් රටකට යන්න බලනවා. මේ අය ඒ වගේම මේ අය සමහරට අප්‍රිකානු මහද්වීපයේ තවත් රටකට පමණක් නෙමෙයි අප්‍රිකාවෙන් පිටත් වෙලා වෙනත් රටකට විශේෂයෙන් යුරෝපා රටවලටත් සංක්‍රමණය වෙනවා. දැන් අපේ රටෙත් මේ තත්ත්වය දැනට අපේ තිබුණු යුද්ධ සමයේදී අපි දැක්කා උතුරු කරේ සිටි ජන කොටස් වලට මේ යුද තත්ත්වය නිසා ඒ ප්‍රදේශවල ජීවත් වීම පහසු වෙනවා. ඒ නිසා විශේෂයෙන් මුස්ලිම් අය ඒ ප්‍රදේශයෙන් පිටත් වෙලා පුත්තලම් වගේ දිස්ත්‍රික්කවල ඇවිල්ලා පදිංචි වුණා. ඒ වගේම ද්‍රවිඩ ජනතාව බොහෝ විට මේ තත්ත්වය නිසා රටේ වෙනත් තැන්වලටත් ඒ වගේම විදේශවලටත් ගිහිලා පදිංචි වෙන්න පටන් ගත්තා. ඒ විදිහට සංක්‍රමණය වෙනවා. ඒ වගේම ස්වාභාවික හේතු නිසාත් මිනිස්සු සංක්‍රමණය වෙන්න පුළුවන්. විශේෂයෙන් ගිනි කඳු පිපිරීම, ජල ගැලීම්, සුනාමි වගේ ඇතිවන ආපදා තත්ත්වයන් ඒ නිසා මිනිස්සු සංක්‍රමණය වෙනවා. ඒ වගේම සමහරට නීති රීති නිසා රජයක් නීති රීති ඉදිරිපත් කරන්න පුළුවන්. විශේෂයෙන් රජයක් ප්‍රකාශයටපත් කරන්න පුළුවන් සමහර ප්‍රදේශ වාසයට නුසුදුසුයි කියලා. ඒ නිසා මිනිස්සු සංක්‍රමණ විශේෂයෙන් දැන් පැසිෆික් සාගරයේ සමහර දූපත් ප්‍රදේශවල න්‍යෂ්ටික අවි අතදා බැලීම සිදු කරනකොට දැනට කාලයකට පෙර ඒ ප්‍රදේශවල ජනතාවට ඉවත් වෙන්න කියලා ඒ රටවල් වලින් කිව්වා. ඒ විදිහට මේ සංක්‍රමණය ස්වේච්ඡාවෙන් සිදු වෙන්නත් පුළුවන්. සමහර විට වෙනත් අයගේ කීම පිට නැත්නම් බලයෙන් සිදු වෙන්නත් පුළුවන්. ඒ විදිහට ක්‍රම දෙකකින් මේ සංක්‍රමණය සිදු වෙන්නට පුළුවන්. ඔව් ඇත්තටම ලෝකයේ සිදුවන ජන සංක්‍රමණ රටින් රටට වෙනස්. විශේෂයෙන්ම සංවර්ධිත රටවලට සංවර්ධනය බිමින් පවතින රටවල් වලින් සිදුවන සංක්‍රමණ. ඒ වගේම සංවර්ධනය බිමින් පවතින රටවල් වල තුල සිදුවන සංක්‍රමණ යනාදී වශයෙන් මේ වල වෙනස්කම් අපට හඳුනා ගන්න පුළුවන්. විශේෂයෙන්ම අපි මෙහිදී විශේෂ අවධානය ලක් කළ යුතු කාරණයක් වෙනවා. මේ සංවර්ධනය වෙමින් පවතින රටවලින් සංවර්ධන රටවලට සිදුවන සංක්‍රමණ විතරක් නෙවෙයි ඒ රටවල් වල මේ ජන සංඛ්‍යාව සම්බන්ධයෙන් විවිධාකාර වූ ගැටලු මතුවෙනවා. සංවර්ධිත රටවලත් ගැටලු තියෙනවා, සංවර්ධන වෙමින් පවතින රටවලත් ගැටලු තියෙනවා. අපි මීට පෙර සඳහන් කරපු ආකාරයට මේ පිළිබඳ අපි වඩාත්ම ධනාත්මක ආකාරයකින් සලකා බැලුවත් නමුත් මේ ගැටලු අපි හඳුනා ගැනීම අත්‍යවශ්‍ය වෙනවා. මහාචාර්ය හේවගේ මහත්මයාගෙන් මම දැනගන්න සතුටුයි. වර්තමානයේදී සංවර්ධිත රටවල් මුහුණ පාන ප්‍රධාන ගැටලු ජන සංඛ්‍යාව සම්බන්ධ ගැටලු මොනවාද කියන එක පිළිබඳව. ඔව් අපි මං හිතන්නේ මීට කලින් දකින්නට ලැබුණු රූප සටහන අනුව පැහැදිලි කරුණු කිහිපයක් තිබෙනවා. එකක් තමයි විශේෂයෙන්ම යුරෝපීය සහ උතුරු ඇමරිකානු කලාපයේ රටවල් වල ජන සංඛ්‍යා වර්ධන වේගය ඊටම පහළ මට්ටමකට පැමිණ තිබෙනවා. එතකොට මේන් අදහස් වෙන්නේ එම රටවල ජන සංඛ්‍යාවේ ක්‍රමානුකූල ස්ථාවර බවක් එහෙම නැත්නම් තිබෙන ජන සංඛ්‍යාවත් අඩු වන තත්ත්වයක්. දැනට රටවල් 40ක පමණ වාර්තා වී තිබෙනවා තිබෙන ජන සංඛ්‍යාවට වඩා ජන සංඛ්‍යාව අඩු වීමේ රටාවක්. එතකොට අපි මේ කොහොමද එම රටවල ආර්ථික පසුබිම පැත්තෙන් බලන්නේ? අපිට පෙනී යන කාරණයක් තමයි එම රටවල විශේෂයෙන්ම ශ්‍රම බලකායට අවශ්‍ය කරන ජන සංඛ්‍යාව ප්‍රමාණවත් නොවන තත්ත්වයක් ඇති වී තිබෙනවා. මේ කාරණය විශේෂයෙන්ම සංවර්ධිත රටවල අද පොදු ලක්ෂණයක්. අනිත් අතට ඒ රටවලම තියෙන තවත් කාරණයක් තමයි වයස්ගත ජන සංඛ්‍යාවත් වැඩිවීම.
ඒතර මේ නිසා මේ රටවලට සිදු වී තිබෙනවා වෙනත් රටවලින් සංක්‍රමණය වන ජන කණ්ඩායම් ඔස්සේ ඔවුන්ගේ ශ්‍රම අවශ්‍යතාව සම්පූර්ණ කරගන්නට. එතකොට මේක අපි දකිනවා අනිත් රටවල් වලින් එම රටවල් වලට ජනයා සංක්‍රමණය වීමට බලපාන සාධකයක් හැටියට. බොහෝ විට අපි දකින්නේ මේ සංවර්ධිත රටවලට සංක්‍රමණය සිදුවන්නේ දුප්පත් රටවලින්. එහෙම නැත්නම් අඩු ආදායම් සහිත රටවලින්. එතකොට එම රටවලින් සිදුවන සංක්‍රමණය ඔස්සේ අර සංවර්ධිත රටවල ශ්‍රම අවශ්‍යතා සම්පූර්ණ කර ගැනීමේ ක්‍රමවේදයක් නිර්මාණය වෙමින් පවතිනවා. එතකොට මේක විශේෂ කාරණයක් හැටියට අපිට සලකන්න පුළුවන්. එහෙම වුණත් බොහෝ විට සංවර්ධිත රටවල ශ්‍රම අවශ්‍යතාව වෙනත් රටවලින් සම්පූර්ණ වන්නේ ඉතා ඉහළ පෙළේ රැකියාවලට නෙමෙයි. ඒ අවශ්‍යතා ගොඩනැගී තිබෙන්නේ බොහෝ දුරට දුෂ්කර රැකියා. එහෙම නැත්නම් එම රටවල ජනතාව යෙදෙන්නට අකමැති වන රැකියා සඳහා. ඒතොර මේකත් විශේෂ ලක්ෂණයක් හැටියට සඳහන් කරන්න පුළුවන්. මීට අමතරව ලෝක සංක්‍රමණ රටාවේ තිබෙන තවත් ලක්ෂණයක් අපි දකිනවා. ඒ තමයි මැද පෙරදිග. එහෙම නැත්නම් තෙල් නිපදවන රටවලට සිදුවන සංක්‍රමණය. ඒක අර මම කලින් සඳහන් කර කාලණයට වඩා වෙනස් කාරණයක්. විශේෂයෙන්ම මැද පෙරදිග රටවල සංක්‍රමණය සිදුවන්නේ එම රටවල දැනට සිදුවීමෙන් පවතින නව ආර්ථික එහෙම නැත්නම් ඒහා සම්බන්ධ ක්‍රියාමාර්ගවලට ජනගහනය එහෙම නැත්නම් ශ්‍රමය අවශ්‍ය වීමේ ප්‍රතිඵලයක් වශයෙන්. මම මහාචාර්ය දඟල් මහත්මයාගෙන් අවසන් වශයෙන් දැනගන්න සතුටුයි. දැන් හේවගේ මහත්මයා පැහැදිලි කරේ සංවර්ධිත රටවල ජනසංඛ්‍යාව අවශ්‍යත ගැටලුවට. සංවර්ධනයේ වෙමින් පවතින රටවල ජනසංඛ්‍යා ගැටලු අපිට හඳුනා ගන්න පුළුවන්. ඒ ගැටලු අතර සංවර්ධනයේ වෙමින් පවතින රටවල් අතරම වෙනස්කම් තියෙනවා. උදාහරණයක් විදිහට ගත්තොත් ශ්‍රී ලංකාව ගත්තොත් එහෙම නැත්නම් අපි ඉන්දියාව ගත්තොත් එහෙම නැත්නම් තායිලන්තය වගේ රටවල් ගත්තා මේ රටවල් අතර ජනසංඛ්‍යා ගැටලුව සමතාවයක් බොහෝ විට දකින්න ලැබෙන්නේ නැහැ. ඇයි එහෙම වෙලා තියෙන්නේ? මොනවද මේ වගේ ගැටලු? ජනසංඛ්‍යා ගැටලු කියලා කිව්වහම දැන් වර්තමානයේදී සංවර්ධනය වෙන රටවල් බලපාන ගැටලු මොනවද කියලා කිව්වොත් මේ ගැටලු අපිට විවිධාකාරයෙන් විග්‍රහ කරන්න පුළුවන්. මම හිතන්නේ ශිෂ්‍යයෙකුට මේ විශ්ලේෂණය කරන්න ඉතාමත්ම ආධාර වෙනවා. අපි අර මුලින්ම කිව්ව ගති ලක්ෂණ අනුව ජනසංඛ්‍යාවක විශාලත්වය ආශ්‍රිත ගැටලු මොනවද? ව්‍යාප්තිය ආශ්‍රිත ගැටලු මොනවද? සංයුතිය ආශ්‍රිත ගැටලු මොනවද? එහෙම නැත්නම් වර්ධනය ආශ්‍රිත ගැටලු මොනවද කියන එක. දැන් මේ විවිධ මාතෘකානුව බැලුවාම සංවර්ධනය වන රටවලත් මේ විවිධ ගති ලක්ෂණ අනුව තමයි ගැටලු දකින්න ලැබෙන්නේ. සමහර රටවල ව්‍යාප්ති ගැටලු තියෙනවා. විශේෂයෙන්ම නාගරික ග්‍රාමීය වශයෙන් ව්‍යාප්තිය. බොහෝ ප්‍රදේශවල විශේෂයෙන් ඉන්දියාව වගේ රටවල මුම්බායි වල, චෙන්නයි වල, කල්කටා, දිල්ලිය ඒ වගේ විශාල මහා නගරවල අපි කියනවා මේවට මෙගා සිටිස් කියලා දැවැන්ත නගරවල මේ ජන ව්‍යාප්තිය නැත්නම් නාගරික ජන ව්‍යාප්තිය තාමත් ප්‍රශ්නයක්. ඒ වගේම සංයුතිය ආශ්‍රිත ගැටලු තියෙන්න පුළුවන් මේ රටවල විශේෂයෙන්ම මහාචාර්ය හේවගේ මහත්මයා පැහැදිලි කළා වගේ ජනසංඛ්‍යා වර්ධන ශීඝ්‍රතාව අඩු වෙනකොට ඒ වගේම මිනිස් ජීවිත ආයු අපේක්ෂාව ඉහළ යනකොට ඇතිවන මේ ජනසංඛ්‍යාව වයස්ගත වීම. මේ සමහර රටවල ලංකාවත් ඇතුළුව සමහර සංවර්ධනය වන රටවල ජනසංඛ්‍යාව ශීඝ්‍රයෙන් වයස්ගත වෙගෙන යනවා. ඒකත් ආර්ථික ගැටලුවක් වෙනවා, සමාජීය ගැටලුවක් වෙනවා, විවිධ ගැටලු මතුවෙනවා. අර මම කලින් කිව්වා වගේ එතකොට මේ ගති ලක්ෂණ අනුව මේ රටවල් අතර තිබෙන ගැටලු විවිධාකාරයෙන් අපිට හඳුනා ගන්න පුළුවන්. ඇත්තටම අපි ජනසංඛ්‍යාව පිළිබඳ කතා කරනකොට අපි මෙතෙක් කළා කතා කළේ මේ ජනසංඛ්‍යාව ව්‍යාප්තිය, ජනසංඛ්‍යාවේ ගති ලක්ෂණ පිළිබඳව. ඒ වගේම එහිදී අපි මුලින්ම ඔබට මතක ඇති රූපරාමුවක් පෙන්වුවා මේ වැඩසටහන ආරම්භ කරනකොට ලෝකයේ ජනසංඛ්‍යාව කොපමණද කියලා. දැන් ඔබට ඒ ඉලක්කම් මතක නම් දැන් බලන්න මේ වැඩසටහන අවසන් වෙනකොට මේ පැයකට අඩු කාල සීමාවක් තුළදී මේ ජනසංඛ්‍යාව කොපමණ ප්‍රමාණයකින් වර්ධනය වෙලා තියෙනවද කියන එක. මේක තමයි ලෝකයේ ජනසංඛ්‍යාව සම්බන්ධයෙන් දකින්න ලැබෙන ප්‍රධානතම ගැටලුවක් විදිහට දක්වන්න ලැබෙන්නේ. ඒ වගේම මම මීට පෙර මහාචාර්ය හේවගේ මහතාගෙන් ප්‍රශ්නයක් යොමු කළා සංවර්ධිත රටවලට ජනසංඛ්‍යාව ඇයි මේ විදිහට සංක්‍රමණය වෙන්නේ? මම හිතන්නේ තවත් මේ සංක්‍රමණය වෙන්නේ විවිධ රැකියාවන් හොයාගෙන. ඒ රැකියාවන් නැතැම් අය විවිධාකාරයෙන් වර්ගීකරණය කරලා තියෙනවා. කොයි විදිහටද ඒ වර්ගීකරණය කරලා ඒ කුමන රැකියා ශේෂ්ත්‍රයන් සඳහාද ඔවුන් යොමු වෙන්නේ?
ඔව් මම හිතන්නේ මේ ප්‍රශ්නේ ඉතාම වැදගත්. සංවර්ධිත රටවලට සංවර්ධනය වන රටවලින් සංක්‍රමණය සිදුවීමේදී මම සඳහන් කළා එක කාරණයක්. ඒ තමයි ශ්‍රම අවශ්‍යතා මත සංක්‍රමණයක් සිදුවන බව. මෙහිදී මේ ශ්‍රම සංක්‍රමණය මොන ආකාරයෙන්ද සිදුවන්නේ කියන එක පිළිබඳව නොයෙකුත් පර්යේෂණ පවත්වා තිබෙනවා. එවැනි පර්යේෂණ වලින් හෙළිදරව් කරගත් එක කාරණයක් තමයි එක්තරා රැකියා වර්ග කිහිපයක් කෙරෙහි විශේෂයෙන් සංක්‍රමණය සිදු වෙනවා. එම අධ්‍යයන වලින් පෙන්වා දී තිබෙනවා ඒක කෙටි වදනකින් ඒ තමයි 4D jobs. ඒ කියන්නේ D අකුරු 4කින් සමන්විත රැකියා වර්ග 4ක්. ඒක අපිට මෙහෙම සඳහන් කරන්න පුළුවන්. පළවෙනි වර්ගය තමයි difficult jobs. ඒ කියන්නේ දුෂ්කර රැකියාවලට ශ්‍රම සංක්‍රමණයක් සංවර්ධනය වන රටවලින් සිදු වෙනවා. ඒ කියන්නේ සංවර්ධිත රටවල ජනයා සලකනවා ඒ රැකියා දුෂ්කර රැකියා හැටියට. ඊළඟ දෙවෙනි වර්ගය dangerous jobs. සමහර රැකියා තිබෙන්න පුළුවන් තමන්ගේ ජීවිතයට එහෙම නැත්නම් අනතුරුදායක තත්වයක් ඇති කරන රැකියා. එතකොට ඒ රටවල ජනතාව එම රැකියාවලට නිරත වීමට අකමැත්තක් දක්වනවා. එතකොට තුන්වෙනි වර්ගය තමයි demeaning jobs. ඒ කියන්නේ සංවර්ධිත රටවල සමහර රැකියා තිබෙනවා. ඒ රටවල පිළිගැනීමක් නැහැ ඒ රැකියා සම්බන්ධයෙන්. සමහරට ඒ රැකියා පහළ මට්ටමේ රැකියා හැටියට ඒ ජනතාව අතරේ පිළිගැනීමක් තියෙනවා. එතකොට මේ රැකියා සඳහාත් සංවර්ධනය වන රටවලින් සංක්‍රමණයක් සිදු වෙනවා. ඊළඟට හතරවෙනි වර්ගය තමයි මේකත් අර 4D වර්ගයට ඇතුළත්. ඒ කියන්නේ dirty jobs. විශේෂයෙන්ම මේන් අදහස් වෙන රැකියා අතරට වැටෙනවා බොහෝ විට ලිංගික සේවාවන් එහෙම නැත්නම් ඒහා සම්බන්ධව බැඳුණු රැකියාවලට සිදුවන සංක්‍රමණය. මේ 4D jobs කියන එක ඒ නිසා ශ්‍රම සංක්‍රමණයේ ඉතා වැදගත් අංශයක් හැටියට සලකන්න පුළුවන්. අද වැඩසටහන තුලදී අපි සාකච්ඡා කරනු ලැබුවේ ලෝක ජනසංඛ්‍යාව පිළිබඳව. ඒ සම්බන්ධයෙන් අපි වටිනා අදහස් රාශියක් අද සාකච්ඡා කරනු ලැබුවා. අද මේ සාකච්ඡා මණ්ඩපයට සහභාගී වූයේ කැලණිය විශ්වවිද්‍යාලයේ සම්මානිත මහාචාර්ය එන්.කේ. දංගල් මහත්මයා, ඒ වගේම රුහුණ විශ්වවිද්‍යාලයේ මහාචාර්ය පී හේවගේ මහත්මයා, ඒ වගේම මේ වැඩසටහන ඉදිරිපත් කළ මා කැලණිය විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ලාල් මර්වින් ධර්මසිරි. ඒ වගේම මේ වැඩසටහන මාලාව සම්බන්ධයෙන් ඔබට ඔබගේ අදහස් සහ යෝජනා අපට ඉතා වටිනවා. එවැනි අදහස් සහ යෝජනා අප වෙත යොමු කරන්න නිෂ්පාදක තක්සිලාව ස්වාධීන රූපවාහිනී සේවය වික්‍රමසිංහපුර බත්තරමුල්ල. නිෂ්පාදක තක්සිලාව ස්වාධීන රූපවාහිනී සේවය වික්‍රමසිංහපුර බත්තරමුල්ල. අපි තවත් මෙවැනි වැඩසටහනකින් ඔබ හා හමු වෙනතුරු ඔබ සැමට සුබ දවසක්.